තෙරුවන් සරණයි පින්වත් ඔබ සියලු දෙනාට. ලෞතර ශ්‍රී සාධර්මය ඔබ වෙත සංනිවේදනය කරන බෞද්ධ ගුවන්විදුලියේ මේ පැයට නියමිත ධර්මදේශනාව ආරම්භ කරන්නේ. ධර්මදේශනාව පැවැත්වීමට බෞද්ධ ගුවන්විදුලි දෙවන මැදිරියට වැඩම කොට වදාළ පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපි ගෞරව නමස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. අද ධර්මදේශනාවේ දායකත්වයේ ධර්මෙන් කටයුතු කරන්නේ විදේශගතව සිටින ජයන්ති විමලරත්න මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිස, විශේෂයෙන්ම එතුමියගේ 2016 ජූනි මාස 11 වෙනිදා එනම් මෙම පාටිගත කිරීම සිදු කරන දිනට යෙදෙන ජන්මදිනය නිමිති කරගනිමින් එතුමිය මේ පින්කමේ දායකත්වයේ ධර්මෙන් කටයුතු කරනවා. ධර්ම දේශනාව ශ්‍රවණයට පෙර ආතුව අපි සියලු දෙනා තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීමට සාදුනාදයක් පවත්වලා තෙවරක් নমස්කාරය කියමු. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආම බන්තේ. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. හරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. හරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්ප්‍රප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් ආජීව අට්ඨමක සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා
අප්පමාදේන සම්පාදේ තබ්බං ආම බන්තේ සාදු සාදු සාදු. සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තයෝ භික්ඛවේ පුග්ගලා සන්තෝ සංවිජ්ජමානෝ ලෝකස්මින් කතමෝ තයෝ. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව තථාගත ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්න සූදානම් වෙන මොහොත. සද්ධර්ම ශ්‍රවණය කිරීම, ඒ වගේම ධර්මය දානය කිරීම, මේ කාරණා දෙකම මේ ලෝක ධාතුවේ ඊට උත්තරීතර වූ පින්කම්. ධර්මය දානය කිරීම ලෝක ධාතුවේ තියෙන සියලුම දානයන් අභිභවනය කළ එකම දානයේ හැටියටයි භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ. එහෙමනම් ඒ උතුම් ධර්ම දානය තම තමන් කීප දෙනෙක් විතරක් ධර්ම ශ්‍රවණය කරමින් කීප දෙනෙකුට විතරක් බෙදා දෙමින් කටයුතු කරනවට වඩා ලංකාවාසී ලෝකවාසී සද්ධර්ම ශ්‍රාවක සියලු දෙනා පිළිබඳවම අප්‍රමාණ වූ දයා කරුණාවෙන් යුක්තව සියල්ලන්ටම ශ්‍රවණය කරන්න පහසු වෙන ආකාරයෙන් මේ ධර්ම දේශනාව සිදු කරවීම තවත් විශේෂ කුසලයක් රැස් කරන්න හේතු වෙන මහා පුණ්‍ය කර්මයක්. ඒ වගේම ධර්ම ශ්‍රවණය බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළේ මහා කල්ප 9කට ආනිසංස ලැබෙනවා මනාව සද්ධර්ම ශ්‍රවණය කරාම. ඒ තරම් විශාල දීර්ඝ ආනිසංසයක් ලබන්න නම් සද්ධර්ම ශ්‍රවණය කළ යුතු ආකාරය අනීවරණ කියන සූත්‍ර දේශනාවෙන් පැහැදිලි කළා. ඒ තමයි මහත් වූ බලාපොරොත්තුවක් හිතේ තියාගෙන බණ අහන්න කියලා දේශනා කළා. බලාපොරොත්තුව තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා, සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගඵලයක් අවබෝධ වේවා කියන චේතනාවෙන් සද්ධර්ම ශ්‍රවණය කරන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඒ උතුම් ප්‍රාර්ථනාව හිතේ තියාගෙන අපිත් මේ මොහොතේ සද්ධර්ම ශ්‍රවණය කරමු. පින්තුනි, ධර්ම දේශනාවේ මාතෘකාව අංගුත්තර තික නිපාතේ රතකාර වර්ගයට අයිති වෙන අසම්මාස සූත්‍ර දේශනාව. තයෝ භික්ඛවේ පුග්ගලා සන්තෝ සංවිජ්ජමානෝ ලෝකස්මින්. මහණ, මේ ලෝකේ පුද්ගලයෝ තිදෙනෙක් ඉන්නවා. කතමෝ තයෝ, කවුද ඒ තුන්දෙනා?
අසංස, නිරාස, අසංස, විගතාස. මේ තමයි මේ පුද්ගලයෝ තුන්දෙනා. ලෝකේ ජීවත් වෙන බොහෝ අය බුදුපසේ බුදුමහරහත් අති උත්තමයන් වහන්සේලා සම්මා සම්බුදු පියාණන් වහන්සේ හැර අනික් සියලුම දෙනා මේ පුද්ගල තුන්දෙනා අතරට වැටෙනවා. එහෙමනම් ධර්ම ශ්‍රවණය කරන වෙලාවේ තමන්ද තේරුම් ගන්න අවශ්‍යයි මේ තුන්දෙනා අතර මම ඉන්නේ කවුරු ගාවද? මම ඉන්නේ කොයි ගොන්නේද කියන එක අපි තීරණය කරන්න ඕනේ. පළවෙනි පුද්ගලයා නිරාසෝ කියලා සඳහන් කරනවා. ආසාවක් නැති කෙනා. හැබැයි මෙතන ආසාවක් නැති කෙනා කියලා කියන්නේ ආසාවන් ප්‍රහීණය කරපු නිසා නෙමෙයි. කවදාවත් එයාට ඒ தത്വයට එන්න බැරි නිසා එයාට ඒ පිළිබඳව කැමැත්තක් නැහැ. අපිට රජ වෙන්න බැරි නම් කවුරු රජ වුණා කීවත් අපි රජ වීම ගැන හිතන්නේ නැහැ. අපට බුදු බව ලැබෙන්නේ නැත්නම් මෙහෙම බුදු පියාණන් වහන්සේලා ගැන කොච්චර ආශ්චර්ය දේශනා කළා අපට බුදු වෙන්න හිතෙන්නේ නැහැ. ඒ නිසා ඒ ලැබෙන්නේ නැති නිසානේ අපිට එහෙම හිතෙන්නේ නැත්තේ. එහෙමනම් මෙතන ආසාවක් නැහැ කියලා කියන්නේ එයාගේ ආසාවක් තිබ්බට ඒක එයාට මුදුන්පත් කරගන්න බැරි නිසා මුදුන්පත් කරන්න බැරි දේවල් පිළිබඳව බලාපොරොත්තු තියාගත්තේ නැති කෙනා. එයාටයි මෙතන නිරාස කියලා කියන්නේ. ඊටාම පහත් කුලයක ඉපදිච්ච කෙනෙක්. මේ නිරාස පුජ්‍යලයා පහත් කුලයක ඉපදිච්ච කෙනෙක්. සැඬොල් කුලයක, රතකාර කුලයක, පුක්කුස කුලයක වාගේ පහත් කුලයක ඉපදිච්ච කෙනෙක්. පුක්කුස කියලා කියන්නේ කැලි කසල ඉවත් කරන අය. මේ වගේ පහත් කුලයක තමයි ඉපදිලා තියෙන්නේ. හරියට අසනීපයි. ලෙඩ හරියට. ඊට අමතරව දුටුවන් පිනවන ප්‍රිය වූ රූපයක් ඒ පුද්ගලයාට නැහැ. තාම විකෘති රූපයක් තියෙන්නේ. ආහාර පානත් නැහැ. අනුන්ගෙන් ඉල්ලගෙන එහෙන් මෙහෙන් යාචකයෝ හැටියට තමයි ජීවත් වෙන්නේ. නිවාස නැහැ. ඒ නිසා ගස් යට අගුපිල් වල තමයි ඒගොල්ලෝ නිදාගන්නේ. දැන් මේ විදිහට ජීවත් වෙන පුද්ගලයාට තමයි මේ නිරාස පුද්ගලයා කියලා කියන්නේ. දැන් මේ නිරාස පුද්ගලයාට තව කෙනෙක් ඇවිල්ලා කියනවා මතකද අපි කුඩා කාලේ අපිත් එක්ක හිටපු අහවලා දැන් රජ වෙලයි ඉන්නේ. ඊයේ තමයි රජ වුණේ. පෙරේදා තමයි රජ වුණේ. එහෙම නැත්නම් දැන් ලොකු රැකියාවක් කරනවා. ලොකු සමාගමක ලොකු නිලධාරියෙක් දැන්. එහෙම නැත්නම් රහතන් වහන්සේ නමක් මේ වාගේ කරුණු කාරණා කියනවා. කීවට අර පුද්ගලයාට හිතෙනවද මම කවද රජ වෙයිද? මට කවද රැකියාවක් ලැබෙයිද? මං කවදා ඊටා ඉහළ තැනකට එයිද කියලා යාට කවදාවත්ම හිතෙන්නේ නැහැ. හිතෙන්නේ නැත්තේ යාට කවදාවත් එතෙන්ට එන්න බැරි නිසා. එහෙනම් මෙයාට කියනවා නිරාස. ආසාව නැති පුද්ගලයා. දෙවෙනි පුද්ගලයා අසංස. අසංස කියන්නේ ආසාවක් බලාපොරොත්තුවක් සහිත පුද්ගලයා. රජ්ජුරුවන්ගේ ලොකු පුතා, ජේෂ්ඨ පුතා. උදාහරණයට අපි එහෙම ගමු. මහරජ්ජුරුවන්ගෙන් පස්සේ රජකම ලැබෙන්නේ ජේෂ්ඨ පුත්‍ර රත්නයට. ඒ නිසා මෙයා විශේෂයෙන් රාජ්‍යත්වයට අවශ්‍ය ශිල්ප ශාස්ත්‍ර එයාගේ ජීවිතය තුළ ප්‍රගුණ කරනවා. දැන් ශිල්ප සියල්ලම ප්‍රගුණ කරලා මහරජෙක් වෙන්න අවශ්‍ය සියලුම කටයුතු සම්පූර්ණ කරගෙන දැන් මෙයා ඔටුන්න පළඳනකම් ඉන්නවා නිශ්ශබ්දව. දැන් එහෙම ඉන්න අතරේ මෙයාට යාළුවන්ගෙන් ආරංචි වෙනවා අපිත් එක්ක එකට තක්සලා ඉගෙන ගත්ත අහවල් රාජ්‍යයේ අහවල් රජුරුවන්ගේ පුතා ගිය මාසේ රජ වුණා. තව කෙනෙක් මේ මාසේ රජ වුණා. තව කෙනෙක් මීට දින ගණනකට කලින් රජ වුණා. තව කෙනෙක් ඊයේ රාජ්‍යත්වයට පත් වුණා උතුණු පැලැන්දා කියලා කියනවා. එහෙම කියනකොට
අර රජ්ජුරුවන්ගේ ජේෂ්ඨ පුතණුවන්ට හැඟීමක් එන්නේ නැති වෙයිද? මට කවදා උතුණු පළඳින්න ලැබෙයිද? මම කවදා මේ රටේ රජ වෙන්න මට ලැබෙයිද කියලා එයාට එහෙම හැඟීමක් එන්නේ නැති වෙයිද? එයාට එහෙම හැඟීමක් එනවා. හේතුව එයා ඒ తত্ত্বය බාරගන්න සූදානම් වෙලා ඉන්න කෙනෙක්. එතෙන්ට සූදානම් වෙ ඉන්නවා. ඒ නිසා මට කවද්ද මේ තානාන්තරය ලැබෙන්නේ කියන බලාපොරොත්තුව එයා ගාව තියෙනවා. ඒ නිසා එයා බලාපොරොත්තු සහිත පුද්ගලයා. තුන්වෙනි පුද්ගලයා එයාට කලින් බලාපොරොත්තු තිබුණා. හැබැයි දැන් බලාපොරොත්තු මුදුන්පත් වෙලා තියෙන නිසා ආයේ ඒ ගැන බලාපොරොත්තුවක් ආයේ නැහැ. අපි කියමු අපි කාලාන්තරයක් තිස්සේ ඉගෙන ගත්ත හොඳ රැකියාවක් කරන්න. අපි ගුරුවරයෙක් වෙන්න හිතාගෙන ඉගෙන ගත්තා. ඉගෙනගෙන විභාග පාස් කරලා උපාධියත් අරගෙන මම කවදනම් ඉස්කෝලේකට ගිහිල්ලා උගන්වනවද, කවදද මට මේ අවස්ථාව ලැබෙන්නේ, කවදද දරුවොත් එක්ක ඉන්න ලැබෙන්නේ, මේ වගේ මහා බලාපොරොත්තු ගොඩක් හිතේ තිබුණා. අහවල් විශ්වවිද්‍යාලයෙන් පිට වෙච්ච අයට නම් රැකියාව හම්බුණා, අහවල් කාලේ අයට නම් රැකියාව හම්බුණා කියලා කියනකොට මට කවදනම් මගේ රැකියාව ලැබෙයිද කියලා බලාපොරොත්තු තිබුණා. නමුත් රැකියාව ලැබුණට පස්සේ එහෙම බලාපොරොත්තු තියෙනවද? නෑ. දැන් මම ගුරුවරයෙක්. එතකොට මට ඇවිල්ලා කියනවා ඔබත් එක්ක හිටපු අහවලාටත් මේ ගුරුපත් වීමක් ලැබුණා. මට එදාටත් හිතෙනවද මට කවදපත් වීමක් ලැබෙයිද කියලා? නෑ, කලක් මගේ හිතේ ඒක තිබුණා. නමුත් දැන් මම ඒක මුදුන්පත් කරලා තියෙනවා. කලක් මගේ හිතේ තිබුණා ලෝකෝත්තර මාර්ගයේ ඉහළට යන්න. ඒක මුදුන්පත් කරගෙන තියෙන කෙනාට ඇවිල්ලා රහතන් වහන්සේ කෙනෙකුට ගිහිල්ලා කිව්වොත් ස්වාමීනි අපිත් එක්ක කලින් භාවනා කරපු අහවලුත් දැන් රහත් වුණා කියලා කීවට රහතන් වහන්සේට හිතෙනවද මං කවද රහත් වෙන්නද කියලා? එහෙම හිතෙන්නේ නැහැ. එhmenan මේ පුජ්‍යලයට කියනවා විගතාස. මුදුන්පත් වෙන්නේ නැති නිසා බලාපොරොත්තු නැති කෙනා, බලාපොරොත්තුෙන් ඉන්න කෙනා එතෙන්ට එන්නේ කලින් බලාපොරොත්තුෙන් ඉඳලා නමුත් එතෙන්ට ආව නිසා නැවත ඒ පිළිබඳව බලාපොරොත්තුවක් නැති පුද්ගලයා. මෙහෙම පුද්ගලයෝ තුන් දෙනෙක් ගැන තමයි මේ සිහිපත් කරන්නේ. එහෙමනම් මේ කාරණාව භාග්‍යතුන් වහන්සේ ඊළඟට තව පැත්තකට හරවනවා. ඒ තමයි භික්ෂුන් වහන්සේගේ පැත්තට. දැන් මිනිස්සු අතරත් මේ තුන් දෙනාම ඉන්නවා. භික්ෂුන් වහන්සේලා අතරත් මේ තුන් දෙනාම ඉන්නවා. භික්ෂුන් වහන්සේලා අතර නිරාස කියලා කියන්නේ අපි නිරාස කියලා සඳහන් කරේ දුප්පත් කෙනාට. පහත් කුලයක ඉපදිච්ච දුප්පත් කෙනා. කාත් කවුරුවත් නැති, යන්න එන්න තැනක් නැති, ඉන්න නිවහනක් නැති, අනුන්ගෙන් ඉල්ලගෙන කන, එක එක්කෙනාගේ බැල මෙහෙවරකම් කරන ඒ පුජ්‍යලයා ගැනනේ අපි දැන් නිරාස කියලා කතා කළේ. එහෙමනම් භික්ෂුන් වහන්සේ අතරත් ඉන්නවා කියලා දේශනා කරනවා භාග්‍යතුන් වහන්සේ නිරාස කියලා පුද්ගලයෙක්. ඒ කියන්නේ ඊටාම දුප්පත් භික්ෂුවක්. දැන් කාටද මේ දුප්පත් භික්ෂුව කියලා කියන්නේ? අපි ඒක මේ ශාසනය හොඳට හඳුනා ගන්න ඕනේ කවුද දුප්පත් භික්ෂුව? මෙතන දුප්පත් කියලා කියන්නේ ගිහි සමාජයට කියනවා වගේ ආර්ථික දුප්පත්කමක් පිළිබඳවද? නෑ, ಗುಣධර්ම දුප්පත්කමක් පිළිබඳව. යම් භික්ෂූන් වහන්සේ නමක් Tamanට નિયમિત සීලය මනාව ආරක්ෂා කරනවා නම් උන්වහන්සේ ඊටාම පොහොසත් භික්ෂූන් වහන්සේ නමක්. ඉතින් අපේ පොහොසත්කම ගිහි අයගේ පොහොසත්කමක් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මේ ලෞකික ගෙවල් දොරවල් යාන වාහන ඉඩ කඩන් වලින් තියෙන පොහොසත්කම නෙවෙයි භාග්‍යතුන් වහන්සේගේ කළේ. ඒක බුද්ධ දේශනාව නෙවෙයි. භාග්‍යතුන් වහන්සේගේ කොට වදාළේ ලෝකෝත්තර ධනෙන් පෝෂත් වෙලා ඉන්න අය තමයි පොහොසත්තු කියලා භාග්‍යතුන් වහන්සේ හඳුන්වන්නේ. නමුත් අර සිල්පද කඩාගත්ත භික්ෂුව, ඒ භික්ෂුවට අපි කියන වචනේ මොකද්ද? සිල් නැහැ. නමුත් උන්වහන්සේට කියන්නේ දුස්සීල කියන වචනේ නෙවෙයි. සිල්පද කඩා ගන්න භික්ෂුවට කියන්නේ දුස්සීල කියන වචනේ නෙවෙයි. සිල්පද කඩා ගන්න භික්ෂුවට කියන්නේ අලජ්ජී භික්ෂුව කියලා. ලැජ්ජ නැති භික්ෂුව.
මොකද තාම යාට පැවිද්ද තියෙනවා. සිල්පද විතරක් කඩාගෙන තියෙනවා. සාමණේර ස්වාමීන් වහන්සේ නමක්ගේ සීලය කැඩුනොත් උන්වහන්සේ අය සිල් සමාදන් වෙන්න ඕනේ. බුදු පියාණන් වහන්සේට දොස් කීවොත්, ධර්මයට, ධර්ම රත්නයට, දහම් පොත්පත් වලට දොස් කීවොත්, එහෙම වුණොත් පැවිද්දත් නැතුව යනවා. ආර්ය මහා සංඝයාට දොස් කීවොත් පැවිද්දත් එක්කම නැතුව යනවා. බුදුරුවන්හි අයුනිකව පරිජිවේ. බුදුරජාණන් වහන්සේගේ වැරදි කීවොත් පරාජිකා වෙනවා සාමණේර භික්ෂුව. දමරුවන්හි අයුනිකව පරිජිවේ, සංගුරුවන්හි අයුනිකව පරිජිවේ. එනම් බුදුන් දහම් සගුන් කියන රත්නත්‍රය විවේචනය කරන්න කිසිම අයිතියක් සාමණේර කාටවත් නැහැ. නමුත් සාමණේර භික්ෂුව එහෙම යමක් කළොත් උන්වහන්සේගේ සාමණේර පැවිද්දත් නැතුව යනවා. පරාජිකාවටපත් වෙනවා කියලා කියන්නේ නැතුව ගියා, පෙරදුනා කියන එකයි. නමුත් සිල්පද කැඩුනා කියලා එහෙම උන්වහන්සේගේ පැවිද්ද නැතුව යන්නේ නැහැ. එදා පැවිදි කරවන දවසේ පිහිටවපු සරණ සීලය බිඳෙන්නේ බොහෝ වෙලාවට අර විදිහට රත්නත්‍රයේ අගුණ කියන්න ගියොත් විතරයි. නැත්තම් ඒ සීලය තියෙනවා, සරණ සීලය. නමුත් අනික් සිල්පද බිඳ ගැනීම නිසා උන්වහන්සේ නැවත සිල් සමාදන් වෙන්න ඕනේ. උපසම්පදා භික්ෂුව ආයේ කාගෙන්වත් සිල් සමාදන් වෙන්නේ නැහැ. නමුත් මොනියම්ම හේතුවක් නිසා හරි උන්වහන්සේ අතින් සිල් කැඩෙන්න බැරිද? ප්‍රාණඝාතයක් වෙන්න පුළුවන්. මේ වාගේ කුමක් හරි දෙයක් බොරුවක් කියවෙන්න පුළුවන්. නමුත් උන්වහන්සේ සිල් ගන්න ඕනේද? නෑ. ඒ සීලය ඊටාම ඉහළ සීලයක පිහිටලා ඉන්නේ. නමුත් මේ වැරදි සිද්ධ වෙනවා කියන එකට භාග්‍යතුන් වහන්සේ දේශනා කළා තියෙන්නේ ඇවත් කියලා. සාමණේර භික්ෂුවගේ නම් සිල් අපිරිසිදු වෙලා සිල් සමාදන් වෙන්න වෙනවා. උපසම්පදා භික්ෂුවකට නම් ඒකෙන් ඇවතක් වෙනවා. ඇවතක් කියලා කියන වරදක්. එහෙම වුණොත් තවත් උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක් හොයාගෙන ගිහිල්ලා උන්වහන්සේට තමන් අතින් වෙච්ච වැරද්ද කියලා ඒ වරද ආරෝචනය කරන්න අවශ්‍යයි. අපි ඒකට කියන ඇවත් දේශනා කරගන්නවා කියලා. මේ කටයුතු ටික හරියටම කරගන්න අවශ්‍යයි. නමුත් මෙන්න මේ සිල් බිඳ ගන්න කෙනාට කියනවා අලජ්ජී භික්ෂුව. එතකොට දුස්සීල භික්ෂුව වෙන්නේ කවුද? දුස්සීල භික්ෂුව වෙන්නේ සතර පරාජිකාවට ලක් වෙච්ච කෙනා. සතර පරාජිකාව අපි අය දන්නවා. භික්ෂුන් වහන්සේට ආරක්ෂා කරන්න විනය ශික්ෂාපද විනය පොතේ 220ක් තියෙනවා. අධිකරණයට අදාළ කාරණා 7කුත් එක්ක 227ක් වෙනවා. ඒවට කියනවා අධිකරණ සමත කියලා. මේ භික්ෂුන් වහන්සේ මේ 216ක්ම සිල්පද ඔක්කොම කඩනවා. 216ක්ම සිල්පද එකක්වත් රකින්න නැතුව හිටියත් සිල්පද 4ක් රැක්කොත් නැත්නම් ප්‍රඥප්තියන් 4ක් රැක්කොත් තාමත් එයා සීලවන්තයි. සාමාන්‍ය කෙනෙකුට වඩා ඊටාම උග්‍ර සීලයක එයා පිළිහිටලා ඉන්නේ තාම. මේ ශාසනයේ ඕනම දෙයක් බාරගන්න, ශාසනයේ ඕනම දෙයක් කරන්න එයාට අයිතිය තියෙනවා. අනික් සියලු සිල්පද බිඳගෙන මෙන්න මේ සඳහන් කරන්න ලෑස්ති වෙන 4 බිඳගත්තේ නැති කෙනාට. ඒ කිවි පරාජිකා වෙච්ච කෙනා. පරාජිකා වෙච්ච කෙනාට ආයි කවදාවත් පුළුවන් කමක් නැහැ උපසම්පදා සීලයක පිහිටන්න. සාමණේර පැවිද්දෙන් ජීවිතය ගෙවන්න පුළුවන්, උපසම්පදා සීලයට එන්න බැරුව යනවා. ඉතින් මෙන්න මේ කාරණාව අවබෝධ කරලා සතර පරාජිකාවෙන් ආරක්ෂා වෙලා 13ක් වූ සංඝාදිශේෂයන්ගෙන් ආරක්ෂා වෙලා එතන ඉඳලා තියෙන ශික්ෂාපද ආරක්ෂා කරගෙන කටයුතු කරන කෙනා ඊටාම ශ්‍රේෂ්ඨයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. නමුත් මෙන්න මේ පුද්ගලයා විසියල් ආරක්ෂා කරගෙන ඉන්න කෙනා. ඉතින් මහානකම බින්දෙන කාරණාවත් සිහිපත් කරන්න ඕනේ මේක සම්පූර්ණ වෙන්න. බුදුරජාණන් වහන්සේ මේ විශේෂිත වූ ශික්ෂාපද 4ක් පැනෙවුවා. එක තමයි ස්ත්‍රියක් කායිකව ඇසුරු කිරීම තහනම්. දෙවෙනි කාරණාව හොරකම් කිරීම තහනම්. තුන්වෙනි කාරණාව මිනිහෙක් මරන්න තහනම්. මිනිහෙක් මැරුවොත් මහානකම නැතුව යනවා කියන උපසම්පදාව නැතුව යනවා. ස්ත්‍රියක් කායික ඇසුරු කෙරුවත් ඒක නැතුව යනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා හොරකම් කළත් ඒක නැතුව යනවා.
හතරවෙනි කාරණාව තමයි උත්තරී මනුස්ස ධම්ම. මොනවද මේ උත්තරී මනුස්ස ධම්ම කියලා කියන්නේ? තමන් මාර්ගඵල ලබලා නැතුව අනික් අයට ඒක කියනවා. මම මගඵල ලබලා ඉන්නේ. වචනයෙන් ප්‍රකාශ නොකළොත් ව්‍යංගාර්ථයෙන් හරි ඒක කියන්න උත්සාහ කරනවා. උතුම් ගුණධර්ම වලට ඇවිල්ලා නැතුව මම උතුම් ගුණධර්මයේ පිහිටියා කියලා කීවොත් ඒ භික්ෂුව භික්ෂුත්වය අහිමි කරගත්ත කෙනෙක් බවට පත් වෙනවා. පැවිද්ද අහිමි කරගන්නවා උපසම්පදාව. මේ තමයි කාරණා හතර. යමෙක් මේ හතර දිවි හිමියෙන් ආරක්ෂා කරගෙන අනික් ශිල්පද ටික ඔක්කොම කඩාගත්තත් දුස්සීලයා කියලා කියන්නේ බෑ. මොකද ඒ සියල්ලට වඩා මේ හතරේ තියෙනවා පුදුමාකාර බලයක්. දුස්සීලයා කියන්නේ බෑ. ලැජ්ජ නැති භික්ෂුව කියලා තමයි කියන්න වෙන්නේ. භික්ෂුන් වහන්සේගේ විනය ඉතින් ධර්මයේත් එක්ක හැටියට සංසන්දනය කරලා බැලුවොත් මේ විනය පිළිබඳව මනා අවබෝධයක් ගිහි අයට තිබිය යුතුයි. භික්ෂුවගේ විනය ගැන මනා අවබෝධයක් භික්ෂුවට වගේම ගිහි අයටත් තිබිය යුතුයි. ගිහි අයට ඒ අවබෝධය තිබුණොත් භික්ෂුව ඊට වඩා සංවර වෙනවා. මොකද මගේ සීමාව මේ අයත් දන්නවා. ඒ නිසා මට සීමාව ඉක්මවලා යන්න පුළුවන් කමක් නැතුව යනවා. අන්න ඒ නිසා ගිහි අයත් විනය දැනුමින් පොහොසත් නම් ශාසනයට ඒක ඊටාම වටින ක්‍රියාවක් බවට පත් වෙනවා. එමනම් භික්ෂුව මෙන්න මේ භික්ෂුන් වහන්සේ දැන් පෞරස් කර කර ඉන්නවා. මහානකමත් නැති කරගෙන සිල්පදත් නැති කරගෙන නමුත් සිල්වත් වගේ සමාජයට පෙන්නනවා. මහානකම තියෙනවා වගේ සමාජයට පෙන්නනවා. ඉතින් එහෙම ඉඳීම තුල යාට රැස් වෙන කුසල් අප්‍රමාණ නිසා එවන් කෙනෙක් මෙතන හඳුන්වන්නේ අන්න අර වාගේ දුප්පත් කෙනෙක් හැටියට. දුප්පත් භික්ෂුව. සිල් රැකලා නැති දුප්පත් භික්ෂුව. එහෙමනම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා දුස්සීල වූ මේ දුප්පත් භික්ෂුවට කවුරු හරි කියනවා අහවල් භික්ෂුන් වහන්සේ නම් මගඵල ලැබුවා. නමුත් අර දුප්පත් භික්ෂුවට නැත්නම් සිල්පද වලට ගරු කිරීමක් නැති භික්ෂුවට හිතෙනවාද මං කවදද මගඵල ලබන්නේ කියලා? එයා මගඵල ලබන්නත් යා මගඵල ලබන මාර්ගයටවත් තව ප්‍රවිෂ්ඨ වෙන්න කල්පනා කරලා නෑ. එහෙමනම් එයාට අනුන් මගඵල ලැබුවා කියන එක එයාට ඇති වැඩක් නෑ. මං කවදද දෙතෙන්ට යන්නේ කියලා එයාට හිතෙන්නෙම නෑ. දෙවෙනි කාරණාව යම් භික්ෂුවක් අප්‍රමාණ වෑයමක යෙදලා ඉන්නවා මේ ශාසන මාර්ගයේ ඉදිරියට ගමන් කරන්න. ශාසනයේ ආශ්චර්යමත් ශාසනයේ ඉදිරියට යමින් ලෝක සත්වයාට යහපතක් කරන්න යම් කෙනෙක් යෙදিলা ඉන්නවා. ඉතින් එයාගේ අවසාන බලාපොරොත්තුව මොකද්ද? සියලු දුක් කෙරවල උතුම් නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරගන්න එක තමයි අවසාන ඒකායන බලාපොරොත්තුව. දැන් ඒ වෙනුවෙන් තමයි මේ වෙහෙසෙන්නේ. ප්‍රාණ පරිත්‍යාගයෙන් ජීවිත පරිත්‍යාගයෙන් ඒ වෙනුවෙන් වෙහෙසෙනවා. මොකද්ද මේ ප්‍රාණ පරිත්‍යාගයෙන් කියලා කියන්නේ? ජීවිතේ නැති වුණත් වැරද්දක් නම් කරන්නේ නැහැ මේ ජීවිතය තුළ කියන උපරිම පොරොන්දුව. අතීතයේ භික්ෂුන් වහන්සේලා ඒ විදිහටම සිල් ආරක්ෂා කළා. වර්තමානෙත් එහෙම සිල් ආරක්ෂා කරන්නේ නැතුව නෙමෙයි. අතීතයේ කියන වචනේ මම සඳහන් කළේ එතනින් උදාහරණයක් ගන්න තියෙන නිසා. එක භික්ෂුන් වහන්සේ නමක් හොරුන්ට අහු වුණා. මේ හොරු ළඟ තියෙන වැලක් කඩලා අරගෙන භික්ෂුන් වහන්සේගේ අත් දෙකයි පා දෙකයි ගැට ගැහුවා. ගැට ගහලා පසෙක දාලා හොරු ගියා. දැන් මේගොල්ලෝ ගැට ගහලා දැම්මේ දැන් මෙයා මේ පැත්තෙන් ගමට ගියොත් අපි ගැන තොරතුරු එළියට කියන නිසා. දැන් මේ වැල කඩන්න පුළුවන් ශක්තියක් මේ ස්වාමින් වහන්සේට තියෙනවා. පාදේ බැඳලා තියෙන වැලත් අත බැඳලා තියෙන වැලත් දෙකම කඩ හැකියි. නමුත් උන්වහන්සේ වැල කඩන්න නැතුව ඒ ගහමුලම අපවත් වෙලා විනාශ වෙලා යනවා. හේතුව මොකද්ද? හේතුව තමයි මේ උපසම්පදා භික්ෂුන් වහන්සේට අමු වැල කියන්නේ නැවත දලුලා ලියලන දෙයක් කැඩීම භාග්‍යතුන් වහන්සේ තහනම් කරනවා.
එමුණුත් මල් නෙලන්න බෑ. ගස්වල කොළ අතු කඩන්න බෑ. දැනගෙන හැබැයි සිතක් පහල කරලා කඩන්න බෑ. සමහර මිදුල ඇමදගෙන යනකොට තනකොළ ගස් කැඩෙනවා වෙන්න පුළුවන්. නමුත් තනකොළ කඩන්න කියලා අමදින්න බෑ. ඉතින් ඇමදගෙන යනකොට තනකොළ කැඩෙන්න පුළුවන්. එහෙනම් අපි ඇවිදගෙන යනකොටත් කුඹි පෑගෙනවනේ. නමුත් මේ මගේ පායට පෑගෙන සියලුම පුංචි සත්තු මැරේවා කියලා කල්පනා කරලා පාරේ ගියොත් මැරෙන සතෙක් ගානේ ප්‍රාණඝාත කුසලයේ අපිට එනවා. නමුත් අපි මගට බහිනකොට එහෙම කිසිම හැඟීමක් අපට නැහැනේ. ඒ නිසා භික්ෂුන් වහන්සේත් ඒ ක්‍රියාව ගැන සිත යොමු නොකර කළොත් උන්වහන්සේට ඒකෙන් බලපෑමක් එන්නේ නැහැ. නමුත් අර වැල කැඩුවට මේ වැල ආයේ බිම වැටුනොත් පැලවෙන වැලක්. සමහර වැල් නම් තියෙනවා කැඩුවට පස්සේ ආයේ පැලවෙන්නේ නැහැ හිටෙව්වත්. සමහර වැල් තියෙනවා වැටිච්ච තැන්වල පැලවෙනවා. අන්න ඒ නිසා මේ භික්ෂුන් වහන්සේ මේ වැල කඩන්නේ නැහැ. මේක පැලවෙන ස්වභාවයේ තියෙන වැලක්. දැන් අර කප්පියම් කිරීම කියන විනය කර්මය ගැන අපි අය දන්නවා. යම් පැලවෙන බීජ තියෙනවා නම් මිදිගෙඩියක බීජ පැලවෙන්න පුළුවන්. එමනම් භික්ෂුන් වහන්සේට පිළිගන්නකොට ඒක කැප වෙන්න නම් කප්පියම් කියන විනය කර්මය කරන්න ඕනේ. සමහර සම්බෝලයක් බැදලා එහෙම නැතිනම් ඒකේ තියෙන මිරිස්සයට පැලවෙන්න පුළුවන්. එමනම් සම්බෝලයක් පලා හෝ පොල් හෝ සම්බෝලයක් කප්පියම් කරන්න සිද්ධ වෙනවා. එහෙනම් මේ වගේ මේ පැලවෙන જાති කිසි දෙයක් විනාශ කරන්න එපා කියලා දේශනා කරලා තියෙනවා. ඒ නිසා අර භික්ෂුන් වහන්සේ වැල කඩන්නේ නැහැ. මොකද මේක පැලවෙන වැලක්. ඉතින් උන්වහන්සේ අපවත් වෙනවා එතන. නැත්නම් මේ වැල කඩලා යන්න බැරුවද? නෑ සිල්පදයට ඒ තරම්ම තියෙන ගෞරවය. එහෙමනම් මේ තරම් ගෞරවයෙන් සිල් ආරක්ෂා කරමින් මේ සූදානම් වෙන්නේ සංසාර ගමනේ එතරට යන්න. දැන් උන්වහන්සේට ආරංචි වෙනවා එහා විහාරස්ථානයේ බණ භාවනාවේ යෙදලා ඉන්න භික්ෂුන් වහන්සේලා මෙච්චර ප්‍රමාණයක් මාර්ගඵල ලැබුවා, සෝවාන් වුණා, සකදාගාමි වුණා, අනාගාමි වුණා, රහත් වෙච්ච අයත් ඉන්නවා කියලා ප්‍රකාශ කරාම ශ්‍රද්ධාව තිබුණා නම් මේ භික්ෂුවට හිතෙන්නේ නැද්ද මං කවද රහත් වෙයිද කියලා? එහෙමනම් ගුණ ධර්ම පුරලා බලාපොරොත්තු තියාගෙනයි මේ ගුණ පුරාගෙන එන්නේ. ඒ නිසා මගේ ගුණය කවද්ද මුදුන්පත් වෙන්නේ කියන සැකය හැම වෙලාවෙම හිත තුළ ඇති වෙනවායි භික්ෂුන් වහන්සේට. උන්වහන්සේ දුස්සීල නෙමෙයි, උන්වහන්සේ භික්ෂු. ලැජ්ජ නැති භික්ෂුනුත් නෙමෙයි, උන්වහන්සේ කෙලින්ම භික්ෂු කියන තැන ඉන්නවා නම් ලැබෙන ආනිසංසය ඊටාම ඉහළයි. එවන් උතුමන්ට දම්පැන් පූජා කරාම ලැබෙන ආනිසංසයත් ඒ වගේම ඉහළයි. ගිහි සමාජයේ ඉන්න අපි අවබෝධයෙන් යුක්තව තෙරුවන් සරණ ගිහිල්ලා පන්සල් රැකගෙන ජීවත් වෙනවා නම් අපට කොච්චර පුළුවන්ද මේ සමාජයට යහපතක් කරන්න? අපට කරන්න පුළුවන් යහපත ඊටාම ඉහළයි. අම්මා තාත්තා ජීවිතේ සඳ සමයට දැන් ඇවිල්ලා. දැන් දරුවෝ හදලා ලොකු මහත් කරලා උගන්වලා දැන් ඒගොල්ලෝ පාසල් වලත් යවලා ඒ කටයුතුත් ඉවර කරලා රැකියාවක් අපේක්ෂාවෙන් වගේ බලාගෙන ඉන්න අය. නමුත් එහෙම අය ඒ කටයුතු ඒ විදිහට සංවිධානය කරගෙන ජීවිතයේ සියල්ලෙන් පෝෂණය කරගෙන තියෙන්නේ දැන්. අන්න එහෙම පෝෂණය කරගත්ත කෙනා බලාපොරොත්තුෙන් ඉන්නව රැකියාවක්. නමුත් අහවලාට රැකියාවක් ලැබුණ කියනකොට එයාට හිතෙනවා මට කවද ලැබෙයිද? අන්න අර අසංස භික්ෂුවගේ ඇති වෙන හැඟීම අපි සියලු දෙනාටම ඒ විදිහටම ඇති වෙනවා. ඊළඟට තුන්වෙනි භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා කලින් බලාපොරොත්තු තිබුණා. නමුත් දැන් බලාපොරොත්තුව නැති වෙලා තියෙන්නේ බලාපොරොත්තුව මුදුන්පත් කරලා ඉවරේ හින්දා. දැන් මම මේ බලාපොරොත්තුව මුදුන්පත් කරලා. ඒ නිසා රහතන් වහන්සේ නමකට ගිහිල්ලා කවුරු හරි කිව්වොත් ස්වාමීනි අහවල් විහාරයේ අහවල් භික්ෂූන් වහන්සේලා රහත් වුණා. අනාගාමී නමකට ඒ කතාව කිව්වොත් උන්වහන්සේට ඒක වටින්නේ නෑ. එහෙනම් අනාගාමීන් වහන්සේට වටින්නේ උන්වහන්සේට රහත් බව හොයාගෙන යන ක්‍රමපිළිවෙල මෙන්න මේකයි ස්වාමීනි කියලා කියනවා නම් ඒක වටිනවා. එහා පැත්තේ ඉන්න භික්ෂුන් වහන්සේ අනාගාමී වුණා කියන එක උන්වහන්සේට වටිනකමක් උන්වහන්සේගේ පැත්තෙන් නෑ. නමුත් අර භික්ෂුවගේ වීරිය අගය කරනවා, ඒ සියල්ල කෙරෙනවා. මේ මමත්වයේ පැත්තෙන් මගේ පැත්තෙන් එහෙම එකක්
නැහැ. මොකද මට ඒක ලැබිලා තියෙන්නේ මං එතන ඉක්මවලා ගිහිල්ලා තියෙන කෙනෙක්. එහෙනම් මේ තමයි භික්ෂුන් වහන්සේගෙන් 3 දෙනා. ඊළඟට කෙනෙක් වයෝවෘද්ධ වෙනවා. වයෝවෘද්ධ වුණාම අපි ඉතින් වයෝවෘද්ධ බව නම් කොහොමද දන්නෝ? වයෝවෘද්ධ වීමත් එක්ක තව මොනවද වෙන්න ඕනේ? ගුණ වෘද්ධ වෙන්නත් ඕනේ. වයසට ගියා වගේම ගුණේනුත් වයසට ගිහිල්ලා තියෙන්න ඕනේ. වයෝවෘද්ධ කෙනා ගුණ වෘද්ධත් වෙන්න ඕනේ. අපි මුලින් සඳහන් කරගෙන ආවේ ඒ කාරණාව. දරුමල්ලන්ට එහෙම ඔක්කොම කටයුතු කරලා තමන්ගේ කටයුතුත් කරලා සමහර විශ්‍රාමික ජීවිතයකට ඇවිල්ලා දැන් හරි නිදහසේ ගෙදරට වෙලා ඉන්න කාලේ. ඉතින් මේ කාලේ හරි උත්සාහ කෙරුවොත් භාග්‍යතුන් වහන්සේ දේශනා කළානේ ජීවිතේ 3 කාලෙන් එක කාලයක හරි හරියටම ಗುಣධර්ම පුරන්න කියලා. ඉතින් එහෙම දේශනා කළාට අපේ කාලේ කොච්චර තියෙනවද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා ළමයාට කවදාවත් බෑ මං තරුණ වෙලා අපි ಗುಣ පුරනවා කියලා තීරණය කරන්න. තරුණයෙකුට කවදාවත් බෑ අපි අම්මා තාත්තා වගේ ටිකක් වයසට ගිහිල්ලා මං සිල් අරගෙන ඒ කටයුතු පටන් ගන්නවා කියලා එහෙම හිතන්න බෑ. මොකද එහෙම හිතලා ඉවර වෙනකොටම එයා මැරෙන්න තියෙන ඉඩ කඩක් බොහොම ඉහළයි. එහෙනම් ඉතින් පුංචි වයසේ ඉඳලම පටන් ගන්නයි මේක තියෙන්නේ. ඉතින් පොඩි කාලෙම පටන් අරගෙන තරුණ කාලටත් ඇවිල්ලා සඳෑ සමයටත් එනකන් ආවොත් අපි සඳෑ සමයට එනකොට අපමණ සතුටක් විඳින පුද්ගලයෝ බවට පත් වෙනවා. මොකද මේක අපි කොච්චර දියුණු කරලාද කියලා කල්පනා කරන නිසා සියලුම කටයුතු වලින් නිමා වෙලා ඉන්න මව්පියෝ තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් ආරක්ෂා කරන්නවත් පටන් ගත්තොත් අර දරුවන්ට මොකද වෙන්නේ? ඒගොල්ලෝ අප්‍රමාණ කුසලයක් රැස් කරගන්නවා. තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් ආරක්ෂා කරමින් ඉන්න අම්මට තාත්තට සලකන මොහොතක් පාසා සංසාරි සුවපත් කරන පින් තමයි ඒගොල්ලන්ට හම්බ වෙන්නේ. දැන් එහෙමනම් දරුවන්ට අනුකම්පාවෙන් අපිට කරන්න තියෙන හොඳම වැඩේ මොකද්ද? අපි දරුවෝ හැදුවා. අනුකම්පාවෙන් ඒ කට්ටිය ලොකු මහත් කළා. අනුකම්පාවෙන් ඉගැන්නුවා. විභාග පාස් කෙරෙව්වා. දැන් රැකියාවක් ලබා ගන්න පුළුවන් තැනට එනකන් අපි ඒගොල්ලෝ අරන් ආවා. දැන් ඒගොල්ලෝ වෙනුවෙන් අපිට කරන්න තියෙන ටික දැන් ඔක්කොම ඉවර කරලා තියෙන්නේ ලෞකික ලෝකේ. තව ඕනනම් ආවාහයක් විවාහයක් කරලා දායාද ටික බෙදලා දෙන්න තියෙනවා. එහෙමනම් ඒ ටිකත් ඉවර වෙලා මව්පියෝ තීරණය කළා නම් දැන් සිල්වත් වෙන්න ඕනේ මගේ යහපත උදෙසා. අනිත් එක තමයි අපේ දරුවන්ගේ යහපත උදෙසා අපි දෙන්න යහපත් වෙමු. අපි දෙන්න සිල් ගමු. මුළු ජීවිතේම භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ පන්සිල් මත ගෙවන්නේ. භාග්‍යතුන් වහන්සේගේ ඥාති පිරිස ශාක්‍ය වංශිකයෝ බුදු පියාණන් වහන්සේට අපූර්වට ආඩම්බරෙන් කියනවා ස්වාමීනි මාසෙකට එක දවසක් දැන් අටසිලුත් ගන්නවා කියලා. භාග්‍යතුන් වහන්සේ මොකද්ද මෙයාලට කියන්නේ? මේ ගොරබිරන් සංසාරයෙන් එතර යන්න මාසෙකට එක දවසක් අටසිල් අරගෙන පුළුවන් නම් බොහොම හොඳයි කියනවා. ඊට පස්සේ ශාක්‍ය වංශිකයන්ට ලැජ්ජා හිතෙනවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේට කියනවා ස්වාමීනි මුළු ජීවිත කාලේ මට සිල් මත අපි ඉන්නේ කියලා. ඒක භාග්‍යතුන් වහන්සේ තාම ඉහලින් අගය කරනවා. ඒ නිසා ශාක්‍ය වංශිකයෝ හැමදාම හිටියේ අටසිල් මත. කවදාවත් සත්තු මරන්නේ නැහැ නේ ඒගොල්ලෝ. දක්ෂයි. ලෝකේ පහළ වුණා මහා පුදුම සටන් ශිල්පීන් 3 දෙනෙක්. එක්කෙනෙක් කොසල් රජුරු. අනිත් එක්කෙනා මහාලි ලිච්ඡවි. අනිත් එක්කෙනා බන්දුල මල්ල. මේ 3 දෙනා නෙමේ ලෝකේ ඉන්න මහ ලොකු සටන් ශිල්පීන්. ලෝකේ ඉන්න ලොකුම සටන් ශිල්පීන් සටන් කරන්නේ නැහැ. එහෙමනම් ඊළඟට ඉස්මතු වෙන්න ඉන්නේ ඊළඟ කෙනා. අපි යම් තැනකට යනවා අහවල් භාණ්ඩය තමයි ලෝකේ තියෙන හොඳම භාණ්ඩය. නැත්නම් අපි දුරකථනයක් ගන්න යනවා හොඳම දුරකථනයක්. කඩේට ගියහම කියන හොඳම එක නෑ ඊළඟ එක තියෙනවා හැබැයි ඒකත් නරක නෑ. එහෙනම් හොඳම එක නැත්තම් ඊළඟට පළවෙනි එකට එන්නේ දෙවෙනි එක. ඉතින් අර ඉහළම සටන් ශිල්පීන් සටන් වල යෙදෙන්නේ නැත්තම් ඊළඟට ඉන්න 3 දෙනා තමයි මේ 3 දෙනා. දැන් ලෝකේ ඉහළම සටන් ශිල්පයේ තිබුණේ බුදු පියාණන් වහන්සේගේ ඥාතීන් ළඟ. ශාක්‍ය වංශිකයෝයි කෝලිය වංශිකයෝයි ගාව. ඒ යුද්ධය පිළිබඳව හිතා ගන්නවත් බෑ. මේ දෙගොල්ල යම් විදිහකට දෙපැත්තකට එකතු වෙලා යුද්ධ කරන්න පටන් ගත්තොත්
දෙගොල්ලම මැරිලා ඉවර වෙනවා කියනවා. ඉතින් අපි දන්නේ හැටියට එක පිරිසක් දිනලා එක පිරිසක් පරදින්න එපැයි. මේ යුද්ධය එහෙම වෙන්නේ නැහැ. හරියට කෙරුවොත් දෙගොල්ලකින් එක්කෙනෙක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඒ තරම් දක්ෂයි. ඉතින් නමුත් මේගොල්ලෝ ප්‍රාණඝාත කළේ නෑනේ. මෙච්චර දක්ෂකම තිබිලා විදුඩබ රජුරුවේ ඇවිල්ලා ශාක්‍ය දේශයේ සමූල ඝාතනය කළානේ. අම්මවරුන්ගේ කුසේ ඉන්න දරුවෝ හිටන් අරගෙන මරලා දැම්මා. අම්මත් මැරුවා දරුවත් මැරුවා. කොටසක් ශාක්‍ය දේශයෙන් පිටට ගිහිල්ලා ජීවත් වුණා. කොටසක් උණ සහ තෘණ ගැන කතා කරලා කොහොමද සම්‍යක් ප්‍රයෝගයක් පාවිච්චි කරුවා බොරු කීවේ නෑ. නමුත් ඒගොල්ලොත් අන්තිමට පහත් හැටියට සැලකුවා සම්‍යක් ප්‍රයෝගයක් හැටියට හරි භාවිතා කරපු නිසා. තාම ඉසස් වෙන්නේ බොරු නොකියම මැරිච්ච අය තාම උසස් වුණා. ඉතින් ඒගොල්ලන්ගේ යුද ශිල්පයේ ශක්තිය කියනවා විදුඩබ රජුගේ පිරිස ආහාරයෙන් එනකොට ශාක්‍ය වංශික රජවරු කීප දෙනෙක් කල්පනා කරනවා මොනවා හරි කරමු බේරෙන්න. ඉතින් අපි විතර නෙමෙයි මේ දරුවෝ බේරෙන්නත් ඉපේ. නැත්තම් මේ ශාක්‍ය වංශයේ අවසාන තප්පර කීපේ ගෙවෙන්නේ නැහැ. ඊට පස්සේ දුන්න අරන් ගිහිල්ලා විදිනවා. ඉතින් විදුඩබ රජුරවන්ට හිතා ගන්නවත් බෑ මේ විදීම. විදුඩබ රජුගේ පුරোহিত බ්‍රාහ්මණයට කියනවා යන් දුවමු මේගොල්ලොත් එක්ක යුද්ධ කරන්න අපිට බෑ කියලා. පුරোহিত බමුණ දන්නවා ශාක්‍ය වංශිකයෝ කවදාවත් සත්තු මරන්නේ නැහැ කියලා. විදුඩබට ඒක කියනවා. කීවහම රජු අහනවා මේ ආපු ඊතල වරුසාවටයි මැරුන්නේ නැද්ද කවුරුවත් කියලා. ඊට පස්සේ කියනවා සැකයි නම් ගණන් කරලා බලන්න එක මිනිහෙක් අපේ කට්ටිය මැරුන්නේ නැහැ කියලා. හැබැයි විදින්නත් ඒ වගේම දක්ෂයි. මේ කිහිල්ල ඇතුලෙන් විදිනවා අතේ වදින්නෙත් නැහැ ඇඟේ වදින්නෙත් නැහැ. හම්පෙත්ත අතරින් විදිනවා බෙල්ලේ වදින්නෙත් නැහැ කනේ වදින්නෙත් නැහැ. සමහරලාට පාද අසලින් විදිනවා පාද දෙකේම වදින්නේ නැහැ. ඊතල ගමන් කරනවා හරියට වැස්සක් වගේ. එහෙනම් ගණන් කරලා බලන්න කිව්වට පස්සේ තමයි විදුඩබ කියන්නේ එහෙනම් මේගොල්ලෝ මිනිස්සු මරන්නේ නැහැ. ඕගොල්ලෝ ගිහිල්ලා ඒගොල්ලෝ මරන්න කියලා. ඉතින් අර තරමට දක්ෂ යුද්ධේට. ඉතින් මහා සටන් ශිල්පීන් තුන්දෙනා හැටියට අර තුන්දෙනා ඉස්මතු වෙනවා. ඉතින් අපි මේක කීවේ ජීවිතේ ගියත් මේගොල්ලෝ ප්‍රාණඝාත කළේ නෑ. අන්න ඒ නිසා ඒගොල්ලෝ අටසිල් මතම හිටියා. භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කළා පන්සිල් මතවත් යැපෙන්න කියලා. ඉතින් එහෙනම් අපි හිතලා බලන්න ඕනේ ඒගොල්ලෝ අටසිල් මත යැපුණා. ඉතින් අපි ඒගොල්ලෝ කිව්වා වගේ මාසයකට එකයි අපි අටසිල් ගන්නෙ. පන්සිල් මතවත් අපිට යටත් පිරිසෙන් පන්සිල්වත් රැක ගන්න බෑ. එහෙමනම් අපි හරි දුප්පත්. මේ හිටියට ධන සම්පත් වලින් නම් අපි හරි පොහොසත්. නමුත් භාග්‍යතුන් වහන්සේ මේ ලෞකික ධනෙ තියෙන කෙනා පොහොසත් කියලා කොතනවත් හඳුන්වලා නැහැ. භාග්‍යතුන් වහන්සේ පොහොසත් කියලා හැඳින්වුවේ ලෝකෝත්තර ධනෙ හම්බ කරගත්ත කෙනාට. ඒකනේ අර සුප්පබුද්ධ කුට්ටි කුෂ්ඨ රෝගියෙක් ඇඟ පුරාම කුෂ්ඨ ඇවිල්ලා කහලා කුච්චලවත් දිය වැක්කිරෙන ඇඳගෙන ඉන්න ඇඳුම් වලින් දිය බින්දු බින්දු වැටෙනවා. ඇඟෙන් ඇවිල්ලා ඇඳුම් තෙමිලා දිය වැටෙනවා මේ කහලා. බණ අහන්න යනවා මෙයා ගන්නෑ ධර්මශාලාවට කවුරුවත්. ඉතින් මෙයා වචනක වාඩිලා හිටියම දිය ගලාගෙන යනවා මේ ඇඟෙන් පෙරෙන දිය. ගෙදරවත් මෙයා ගෙදරට ගන්නෑ. ගෙදර අයත් මෙයා පිළිකුල් කරනවා. පාර යන අයත් මෙයා පිළිකුල් කරනවා. හැබැයි මෙයා බණ අහනවා. පිටපැත්තට වෙලා බණ අහලා ඉඳලත් මෙයා සෝවාන් වෙලා ඉන්නේ. එක දවසක් ගෙදර යනකොට සක්දේඳු කල්පනා කළා මෙයාගේ ශ්‍රද්ධාව පරීක්ෂා කරන්න ඕනේ. ඇවිල්ලා කියනවා හැමෝම පිළිකුල් කරන උඹේ ලෙඩේ මං සනීප කරනවා. උඹට මං රන් රුවන් පිරිච්ච මාලිගා හදලා දෙනවා. උඹේ දුප්පත්කම ඒ නිසා මං නැත්තරම නැති කරලා දානවා. හැබැයි මං කියන එක කියන්න ඕනේ. මොකද්ද කියලා ඇහුවා. මෙයා කියනවා බුදුන් නොවේයි කියාපන්, දහම් නොවේයි කියාපන්, සඟුන් නොවේයි කියාපන්. ඔය තුන කීවොත් මං ඔබේ ලෙඩෙස් සනීප කරලා ඔබ මහා ඉසුරුමතෙක් බවට පත් කරනවා. මෙයා මොකද්ද කියන්නේ? ඔබේ ඉසුරෙන් මට වැඩක් නැහැ. මංගාව තියෙනවා මේ බොහෝ දිනකට නැති ඉසුරක්. ඕගොල්ලන්ට පේනවා ඇත්තේ මම දුප්පත් කියලා. හැබැයි මේ ලෝකේ මම හොඳ පොහොසත් මිනිහෙක්. ඒ නිසා මගේ කාලේ නාස්ති කරන්නේ නැතුව සක්දෙවිඳි වුණත් උඹ මහා අඥානෙක්. මෙතනින් යනවද නැද්ද කියලා තමයි අහන්නේ.
ඉතින් සාමාන්‍යයෙන් ශ්‍රද්ධාව හරියටම පිහිටලා නොතිබ්බනම් අපි කියන්නේ එහෙනම් එහෙම කියන්නම් මං සනීප කරන්න හිත යටින් වංචාවට හරි හිතෙනවා සනීප කළාට පස්සේ මම බුදුන් සරණ යනවනේ කියලාවත් හිතෙනවා. නමුත් ශ්‍රද්ධාව නිසා මේගොල්ලන්ට එහෙමවත් හිතෙන්නේ නැහැ. එයා කියනවා මං අනිත් බොහෝ දෙනාට වඩා ලොකු ධනවතියෙක් මම. එහෙමනම් ඒ මොන පැත්තේ ධනපතියෙක්ද? ලෝකෝත්තර පැත්තේ ධනපතියෙක්. අද මේ රෝගෙන් ඉඳලා තව ටික දවසකින් මෙරිලා යයි. නමුත් රත්නත්‍රයට නිගා කිරුවොත් මට උපදින්න වෙන්නේ අනිවාර්යෙන් අවීචියමයි. ඒ නිසා ඒක තීරණය කරනවා. එහෙනම් පොහොසත්යා අපි එතන නැත්තම් අපි දුප්පත්. මම සඳහන් කළා සියල්ල ඉවර කරගත්ත මව්පියෝ ගුණවත් වෙලා නම් අපේ දරුවන්ට කොච්චර යහපතක් අපිට කරන්න පුළුවන්ද? දරුවන්ට කරන්න පුළුවන් හොඳම යහපත කරන්න පුළුවන් දැන්. ගුණවත් භාවයට ඇවිල්ලා. හරියට අවබෝධයෙන් තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් ආරක්ෂා කරනවා නම් අම්මයි තාත්තයි. ඒ දෙමව්පියන්ට කණ්ඩ දෙන වාරයක් ගානේ ඇඳුමක් පැළඳුමක් ගෙනල්ලා දෙන වාරයක් ගානේ බේතක් හේතක් ගෙනල්ලා දෙන වාරයක් පා වඳින වාරයක් පාසාම තමන් බිහි කරගත්ත දරු පැටවුට රැස් වෙන පින්කන්දරාව සීමාවක් නැහැ. ඒකනේ භාග්‍යතුන් වහන්සේ දක්ෂිනා විභංග සූත්‍රයේ පෞද්ගලික දාන 14 පැහැදිලි කරන තැන මේක දේශනා කරනවා. අහසින් යන්න පුළුවන් තවුසෙක් පංච අභිඥා අෂ්ට සමාපatti තියෙන කෙනෙක්. නමුත් එයා බුද්ධ ආගමේ නෙමෙයි. මේ තවුසට අද දවල්ට අපේ ගෙදරින් කෑම වේලක් දුන්නොත් කෑම දුන්න අයට අනාගත ජීවිත කෝටි ලක්ෂයක විපාක හම්බ වෙනවා. මෙයාගේ ගුණය නිසා. කෝටි ලක්ෂයක විපාක හම්බ වෙනවා කියලා කියහම ඒක ලියන්නේ 1.12න්. කෝටි ලක්ෂය එහෙම නැත්නම් ට්‍රිලියන් 1. 1.12න් ලියන්නේ. අහසින් යන්න බැරි වුණාට අවබෝධයෙන් බුදුන් සරණ ගිහිල්ලා පන්සිල් ආරක්ෂා කරනවා නම් අම්මා හරි තාත්තා හරි. එහෙම නැත්නම් දෙන්නම. ඒ දෙන්නට උදේටයි දවල්ටයි රැටයි කෑම එක දෙන දරුවන්ට කොච්චර පින් සිද්ධ වෙනවද? එක කෑම වේලකට ඒගොල්ලන්ට කුසල් පිරෙනවා. අනාගත ජීවිත 1.140කට. අහසින් යන කෙනාට දීලා 1.12කට ආනිසංස ලැබුවා. අහසින් ගියේ නැති වුණාට බුදුන් සරණ ගිහිල්ලා පන්සල් රකින්න කෙනාට කෑම ටිකක් දීලා 1.140ක විපාක ලබනවා. එහෙමනම් අපිට බැරිද ඒගොල්ලන්ට දැන් කරන්න තියෙන ඉහළම යුතුයකම කරන්න? තියෙන්නේ අපි සිල්වත් වෙන්න. අපි සිල්වත්ව ඉන්න බව ලෝකයට අඳගහලා කියන්නේ කවදාවත්. නමුත් මම සිල්වත්ව ඉඳගෙන මංගල උත්සවයකට ගිහිල්ලා ඒගොල්ලන්ගේ කෑම වේල කාලා આવොත් ඒ මනාලයු වලට මොනතරම් ආශිර්වාදයක් වෙනවද මට කෑම වේල දුන්න නිසා. බණ ගෙදරක ගිහිල්ලා ඒ ගෙදර බණ ඉවර වුණාට පස්සේ ඒ මිනිස්සයා දෙන කෑම වේල කාලා આવොත් ඒ මිනිස්සයාට මොනතරම් කුසල් රැස් වෙනවද? එහෙමනම් මේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ශාසනයේ සිල්වත් වෙන්න පුළුවන් නම් නැත්නම් උන්වහන්සේ දේශනා කරපු මාර්ගයේ යන්න පුළුවන්කම තියෙනවා නම් මේ සමාජයට මොනතරම් සේවාවක් කරන්න අපිට පුළුවන්ද? මේ පාරවල් හදලා ගෙවල් හදලා කරන සේවාවක් නෙමෙයි. ඒගොල්ලන්ගේ ආධ්‍යාත්මික ජීවිතෙන් පොහොසත් කරන වැඩපිළිවෙලකට අපිට යන්න පුළුවන්. ලෞකික ජීවිතේ නම් පොහොසත් කරන්න බොහෝ අය ඉන්නවනේ. ආධ්‍යාත්මික පැත්ත පොහොසත් කරවන්නේ. එතකොට එයාලට පින් සිද්ධ වෙන්නේ එයාලා සිල්වත් හින්දාද? එයාලා සිල්වත් හින්දා නෙමෙයි. අපේ තියෙන සීලේ බලය එයාලට ආශිර්වාදයක් බවට පත් වෙනවා. ඉතින් ලෝකයට එහෙම ආශිර්වාදයක් කරන්න පුළුවන් නම් ඒ සීලේ කවදාවත් මගේ අනාගත පාර වරද්දයිද? නෑ, කවදාවත් පහත් භූමියකට මම ගෙනියන්නේ නැති නිසා තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. තෙරුවන් සරණ ගියපු කෙනාටයි බෞද්ධ කියන්න පුළුවන්. පන්සිල් ආරක්ෂා කරාම ඒක තව ඉහළයි. ඉතින් බෞද්ධයා කියන කෙනා ওই තථාගතයන් වහන්සේ පැහැදිලි කරපු සංසාර දුක කියන තැන තියෙන දරුණුම දුක අපාය. මේ අපායට වැටෙන්නේ බෞද්ධයා කවදාවත්. එක අපායකට නෙමෙයි සතර අපායටම වැටෙන්නේ. හේතුව උන්වහන්සේම පැහැදිලි කරනවානේ. පහාය මානුසන්දේහං මනුෂ්‍ය කය ඉක්මවා යනවත් එක්කම දේව කායං පරිපූර්ණසන්ති. දෙව් පිරිසයි සම්පූර්ණ කරන්නේ කවුද? බුදුන් සරණ ගියපු කෙනා. බුදුන් සරණ ගියපු කෙනාට කියන ලස්සන නම
බෞද්ධ. එහෙනම් අන්න ඒ පුද්ගලයා වයෝවෘද්ධ භාවයට ගිහිල්ලා නමුත් ඔහු ඒ සියල්ල ඉක්මවල ගුණවෘද්ධ භාවයට ගිහිල්ලා. වයෝවෘද්ධ භාවයට යන්න කලින් අපිට ගුණයෙන් වෘද්ධ භාවයට යන්න පුළුවන්. ගුණයෙන් ඊට ඉහළට යන්න පුළුවන්. එහෙනම් ධර්ම දේශනාවට තියෙන කාලේ නිමා වෙලා නිසා අසම්මාස සූත්‍රයේ ආශ්‍රයෙන් සඳහන් කරපු මේ පුද්ගලයෝ තුන් දෙනා අතර කොතන හරි අපිත් ඉන්නවා. මම ඉන්නේ කියලා කොතනද කියලා හොයාගෙන මගේ ජීවිතෙන් දැන් කළ යුතු නිවැරදිවම කරන්න තියෙන දේ මොකක්ද කියලා තීරණය කරගෙන මමත් සඳෑ සමයට ගිහිල්ලා ඉන්නේ. නැත්නම් මමත් සඳෑ සමයට ගිහිල්ලා බැරුව තැනක වැටෙන්න කලින් පුළුවන් වෙලාවෙ කුසල් වඩා ගන්න එක හරි වටිනවා. බැරි වුණාට පස්සේ වඩන එක නෙමෙයි හරි. ඇහැ පේන්නේ නැතුව ගියාට පස්සේ ඇහැ පාලනය කරන්න දෙයක් නැහැනේ. කෑම කන්න බැරි කොට දිවේ පාලනය කරන්න දෙයක් නැහැ. දිව නිකම්ම පාලනය වෙලා. ඒ කෑම කන්න බෑනේ. කෑවට ඉන්න බෑ. එහෙමනම් ඇහැ තාම හොඳට පේන වෙලාවේ තාම ඇහැ වැරදි දේවල් හොයාගෙන යන දඟලන වෙලාවේ ඇහැ පාලනය කරන්න පුළුවන් වුණොත් අන්න එයා තමයි ඥානවන්තයා. දිව ඉල්ලන දේ එයාට නොදී ඉන්න පුළුවන් වුණොත් එයයි ඥානවන්තයා. කය ඉල්ලන පහස එයාට නොදී ඉන්න පුළුවන් වුණොත් එයා තමයි ඥානවන්තයා. කයට සැප එපා වෙලාවට කය නිකම්ම පාලනය වෙනවා. නෑ දඟලන වෙලාවේ පාලනය කරන්න පුළුවන් වුණොත් එයයි තමයි ශක්තිමත් පුද්ගලයා වෙන්නේ. එhmenan ඒ සඳහා මේ කරුණු තව ටිකක් ගැඹුරට මේ ඔස්සේ හිතලා කල්පනා කරලා ගුණ වඩන්න ජීවිතේ පෝෂණය කරගන්න සද්ධර්ම ශ්‍රවණය කළ ලංකා වාසී ලෝක වාසී සියලු දෙනාටමත් ඔබ සියලු දෙනාට ධර්මයේ දානය කරවමින් මේ ස්ථානයේ ධර්ම ශ්‍රවණය කළ සදහැවතුන් සියලු දෙනාටමත් උතුම් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ඒ සඳහා ශක්තිය ධෛර්යය වාග්ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. අද ධර්ම දේශනාවේ දායකත්වයේ විදේශගතව සිටින ජයන්ති විමල රත්න මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් ඇයගේ උපන්දිනය වෙනුවෙනුයි මේ ධර්ම දේශනාව මේ ආකාරයෙන් සිදු කරගනු ලබන්නේ කියලා සිහිපත් කරනවා. උතුම් අරමුණු කීපයකුත් තව සිහිපත් කරනවා. මියගිය දෙමව්පියන්ට සහ සහෝදරියට පින් දීම, පින් බලාපොරොත්තුෙන් සිටින සියලුම මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම. ප්‍රධාන අරමුණු ලෙස උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයට ඒ අයට මේ පින්පෙත් අනුමෝදන් කිරීම ඒකාන්ත වූ අරමුණ බවට පත් කරනවා. ඊට අමතරව සෙත් ප්‍රාර්ථනා කරනවා අද දින උපන් දිනයේ සමරන ජයන්ති විමලරත්න මහත්මිය. ඒ මහත්මියට රත්නත්‍රයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත් දේශකයන්න් වහන්සේට ධර්ම ශ්‍රවණය කළ අයට හා සහභාගී වූ සියලු දෙනාටමත් බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ අතිගරු දරණාගම කුසල ධම්ම ස්වාමින් වහන්සේටත් බෞද්ධ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටමත් රට ජාතිය ආරක්ෂා කළ ඒ වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ටත් ඒ වෙනුවෙන් රෝගාබාධයන්ට ගොදුරු තාමත් ප්‍රතිකාර ලැබමින් ඉන්න සියලුම රණවිරුවන්ටත් අපි රැස් කරගත්ත කුසලයත් රත්නත්‍රයේ ආශිර්වාදයත් හේතු වේවා. නිදන ප්‍රාප්ත සියලුම දෙනාට මේ පින් බලයෙන් පින් අවශ්‍ය තැන්වල ඉන්නවා නම් ඒ කුසල අවශ්‍යතාවයේ සම්පූර්ණ වේවා. ආශිර්වාද කළ සියලුම දෙනාට උතුම් රත්නත්‍රයේ ආශිර්වාදයෙන් නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ උදාපත් වේවා. අපි සියලුම දෙනාට ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්න මේ කුසලයේ පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. සාදු සාදු සාදු. පින්වත්නි, ධර්ම දේශනාව පවත්වා වදාළ පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේට තවත් බොහෝ කාලයක් ඔබ අප වෙනුවෙන් මේ ධර්ම මාර්ගය පෙන්වා දෙන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවායි අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු.